හරි අපි කලින් දවසේ සාකච්ඡා කරේ පුතේ දත්ත නිරූපණය කියන පාඩමේ මූලික කොටස් ටික සාකච්ඡා කරා. ඒ කියන්නේ වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන හැටි, වට ප්‍රස්ථාරයක තොරතුරු ලකුණු කරන හැටි වගේ දේවල් තමයි කලින් දවසේ අපි සාකච්ඡා කරේ. අද තියෙන්නේ ඊට වඩා එහා ගිය කොටසක්. ඒ කියන්නේ දීලා තියෙන වට ප්‍රස්ථාර දැන් අපි කලින් කරේ අපිට දීලා තියෙන තොරතුරු වලට අනුව වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරපු එක. දැන් තියෙන්නේ අපිට දීලා තියෙන වට ප්‍රස්ථාරයක් ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය කරුණු සකස් කරගන්න විදිය. ඉතින් මෙතනදී මතක් කරන්න ඕනේ කලින්ම අපි පාවිච්චි කරපු සම්බන්ධතාවයක් තියෙනවා. ඒකම තමයි මෙතනදිත් අපිට ඕන වෙන්නේ. මොකක්ද අපි සම්බන්ධයක් විදිහට පාවිච්චි කරේ? ඒ සම්බන්ධතාවයම තමයි අපිට යොදා ගන්න තියෙන්නේ. අපි කලින් ගානකදී කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය යම් කිසි දත්තයකට අදාළව කේන්ද්‍ර කෝණය අපි θ කියලා ගත්තොත් එහෙම θ සමානයි අපි මේක සරලව නිකන් ගමු මෙන්න මේ විදිහට x බෙදීම n වැඩි කිරීම 360 කියලා වගේ තමයි මේක අපි කතා කරේ. xn කියලා නම් නෙමෙයි එතනදී සාකච්ඡා කරේ. x කියලා ගත්තේ එතකොට අදාළ දත්ත ගණන n කියන්නේ මුළු දත්ත ගණන. උදාහරණයක් විදිහට පන්තියක ළමයි 40ක් ඉන්න තැනකදී 10 දෙනෙක් කැමති චිත්‍ර විෂයට නම් උඩට 10 දාලා යටට 40 දාලා 360න් වැඩි කරලා තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හොයාගත්තේ. ඉතින් මේ පාඩම පුරාවටම මේ සූත්‍රය විතරක්ම අපිට ප්‍රමාණවත් වෙනවා ගණන් හදන්න. හැබැයි මේ සූත්‍රය අපිට අවශ්‍ය විදිහට හෙට මෙහෙට වෙනස් කරගන්න පුළුවන්. මහ ලොකු දෙයක් නෙමෙයි. අපි මේක සාමාන්‍ය විදිහට ලියාගත්තොත් එහෙම යම් කිසි දත්තයකට අදාළව කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියලා ගමු. නැත්නම් කේන්ද්‍ර කෝණය කියලා ගමු. කේන්ද්‍ර කෝණය යම් දත්තයකට අදාළව යම් දත්තයකට අදාළව කේන්ද්‍ර කෝණය සමානයි යටට එනවා මුළු දත්ත ගණන උඩට එනවා අදාළ දත්ත ගණන වැඩි කිරීම 360. ඔන්න ඕකනේ අපි කතා කරපු සම්බන්ධතාවය. ඕක තමයි අපි අදාළ සම්බන්ධතාවය විදිහට කතා කරේ. එතකොට මෙයාට තමයි අපි θ කියලා යෙදුමක් භාවිතා කරේ. එතකොට අපි මේකෙදි පහසු වෙන්න මෙයා x කියලා හඳුනගත්තොත් අදාළ දත්ත ගන්න x කියලා හඳුනගෙන මෙයා n කියලා දාගත්තොත් නැත්නම් x විදිහට නැතුව අපි a කියලා ගමු. x කිව්වහම නිකන් අමුතුම විචල්යක් වගේනේ. a කියන එක ගත්තොත් එහෙම ඔන්න ඔය විදිහේ සම්බන්ධ. දැන් අපිට ඔය ලියාගත්ත සම්බන්ධතාවයෙම එහෙට මෙහෙට දාලා මේකට ගැලපෙන්න මේක වෙනස් කරලා හදාගන්න පුළුවන් පුතේ. මේ සම්බන්ධෙමයි අපි දන්නවා හරස් ගුණිතය දාලා එහෙට මෙහෙට වෙනස් කරලා අපිට අවශ්‍ය දේ සකස් කරගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියා ගන්නවා. යම් කිසි එකකට අදාළව මුළු දත්ත ගණන හොයන්න සූත්‍ර මේක වෙනස් කරගන්නවා. මුළු දත්ත ගණන හොයන්න ඕනොත් මුළු දත්ත ගණන හොයන්න ඕනොත් හරස් ගුණිතය දාලා වෙනස් කරගත්තොත් හරස් ගුණිතය දැම්මොත් එහෙම මුළු දත්ත ගණන යනවා යම් දත්තයකට අදාළ කේන්ද්‍ර කෝණයේ ඉන්න තැනට එයා එනවා එතෙන්ට. ඒතර අපිට ගන්න පුළුවන් එක මෙන්න මේ විදිහට. ඒකත් වඩාත් ගැළපෙන විදිහට මම ලියන්නම්. එතනදී කේන්ද්‍ර කෝණය කියන එක විතරක් යටට ගන්නම්. මෙන්න මේ විදිහට කේන්ද්‍ර කෝණය කියලා යටට ගන්නම්. කෙටියෙන් කේන්ද්‍ර කෝණය එයා θ 360 මම මුලට ගන්න. 360 වැඩි කිරීම අදාළ දත්ත ගන්න කියලා ඔක වෙනස් කරගන්න. ඒ මොකද්ද කරේ? අරකම තමයි එහෙට මෙහෙට දාලා වෙනස් කරා. 360 යට θ කියලා දාගත්තේ පුතේ 360 කියන එක පැත්තක හිටියත් එයාව 360 කියන එක අරගත්තා. ඒතර 360 කියන්නේත් කෝණයක්, කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියන්නේත් කෝණයක්. ඒතර ওই විදිහට ටිකක් ගැලපෙනවනේ. ඒතර මුළු දත්ත ගණන හොයන කෝණේ තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ ඔය විදිහටම
අදාළ දත්ත ගණන හොයන්න කිව්වොත් අදාළ දත්ත ගණන අදාළ දත්ත ගණන හොයන්න කිව්වොත් මේකම උඩම තියෙන සුදු පාටින් ලියලා තියෙන එකම වෙනස් කරගත්තොත් එතකොට ඔයාලට පැහැදිලි මෙයා මෙහෙට හරස් ගුණිතය දාන්න තියෙන්නේ 365ට ගිහිලා බෙදන්න තියෙන්නේ. එතකොට ඕකත් මම චුට්ටක් වෙනස් කරලා ලියාගත්තොත් එහෙම කෝණ එනවනේ. කෝණ එන ඒවා එකට ලියා ගන්න. කේන්ද්‍ර කෝණයේ බෙදීම 360 කේන්ද්‍ර කෝණය කියලා කෙටියෙන් ලියන්නේ යම් දත්තයකට අදාළ කියන එක. කේන්ද්‍ර කෝණය θ බෙදීම 360 වැඩි කිරීම මොනවාද? මුළු දත්ත ගණන. හරි. මෙන්න මේක තමයි පුතේ මෙන්න මේ සම්බන්ධතා කීපය තමයි මේ මුළු පාඩමම හදන්න යන්න උවමනා වෙන්නේ. මේවා අලුතෙන් ආපු ඒවා නෙමෙයි. පළවෙනියටම අපි කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය හොයන්න හදාගත්ත සම්බන්ධයම තමයි ආයි වෙනස් කරලා ලියාගන්නේ. පොඩි නෝට් එකක් දාගන්න. හරි බලමු පළවෙනි ගාන. පළ පොතේ කරද්දි පුතේ රූප සටහන තොරතුරු ටික ඔක්කොම ඇඳගෙන කරා නම් තමයි වඩාත් වටින්නේ. බලමු ගාන මොකද්ද කියන්නේ කියලා. පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමයින් 40කගෙන් තමන් වඩාත් කැමති මාධ්‍ය පිළිබඳව විමසන ලදුව ලබාගත් තොරතුරු ඇසුරෙන් සකස් කළ වට ප්‍රස්ථාරයක් පහත දැක්වේ. තමන් කැමතිම මාධ්‍ය පිළිබඳව ළමයි 40කින් ගත්ත තොරතුරුත් එක්ක ඒ තොරතුරු වලට අනුව ලබාගත්ත ඒ තොරතුරු වලින් ඇඳගත්ත ප්‍රස්ථාරයක් තමයි මේ රූපේ දැක්වෙන්නේ. ඒතර ඒ තොරතුරු අනුව ඒ දීලා තියෙන වට ප්‍රස්ථාරය අනුව ඒවට ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා තමයි කියන්නේ. දැන් මේකේ බැලුවාම පේනවා මේ ප්‍රමාණත් එක්ක කෝණවල ප්‍රමාණ දිහා ඇහෙන් දැකලා තීරණය කරන්න පුළුවන් වැඩිපුරම කැමති මාධ්‍යයට අදාළව වැඩිම කෝණයක් වෙන් වෙලා තියෙන මොන කේන්ද්‍රික ඛණ්ඩයේද කියලා. ඉතින් ඔයාලට මම කලිනුත් කිව්වා මේ හැම ගානකදීම ළමයි ප්‍රමාණ හැම වෙලේම එයාව නිරූපණය කරන වර්ගඵලයට සමානුපාතිකයි. යම් කිසි තැනකදී යම් දෙයකට වෙන් වෙච්ච වර්ගඵලය වැඩි කියන්නේ කෝණය වැඩි කියන්නේ ඒකට අදාළ පිරිස වැඩි කියන්නේ. ඉතින් ඒ අනුව තමයි පුතේ මේ ප්‍රශ්න වලට මූලික වශයෙන්ම උත්තර ලියන්න තියෙන්නේ. වැඩිම ළමයි ගණනක් කැමති මාධ්‍ය කුමක්ද කියලා අහුවාම දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි කෝ ඉතින් ළමයි ගණන් අපි දන්නේ නැහැනේ කියලා. ඇත්ත. ළමයි ගණන් දන්නේ නැහැ. අපි දන්නේ මුළු ළමයි 40ක් ඉන්නවා කියලා විතරයි. දැන් ඔයාලට බැලුමටම පේන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය. මේ රූපවාහිනී කියන මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. මෙන්න මෙයා දම් පාටින් වගේ අඳුරු කරලා පෙන්නන මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය අනිත් දෙන්නටම සාපේක්ෂව වැඩි කියන එක. මේ කේන්ද්‍රික ඛණ්ඩය මේ කෝණය නැත්නම් මේකට වෙන් වෙච්ච වර්ගඵලය අනිත් දෙන්නටම සාපේක්ෂව වැඩි කියලා පේන්න ඕනේ. ඒක වැඩි කියලා පෙනුනහම ඔයාලා තීරණය කරන්න ඕනේ ඊළඟ දේ තමයි එහෙනම් ඒ තමයි වැඩිම ළමයි ගණනක් කැමති මාධ්‍ය. එතකොට ඒක දිහා බලලා තීරණය කරනවා මාධ්‍ය මොකක්ද කියලා. ඒකට උත්තරේ වෙන්නේ රූපවාහිනිය. ඒ ප්‍රශ්නයට අදාළ උත්තරේ වෙන්නේ රූපවාහිනිය කියන එක. ආයිත් ඔය දිහා බලනවා. අඩුම ළමයි ගණනක් කැමති මාධ්‍ය. අඩුම ළමයි ගණනක් කියන්නේ කුඩාම වර්ගඵලයක් වෙන් වෙච්ච කෝණය. දැන් ඒතර වර්ගඵල අතර පොඩි හරි ගැටලුවක් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේකත් මේ විදිහට වෙන් කරොත් එහෙම පුවත්පත් වලට වඩා ගුවන් විදුලියට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා පැහැදිලිවම තේරෙන්න ඕනේ. එහෙනම් ඔයාලා ඊළඟට තීරණය කරනවා අඩුම ළමයි ගණනක් කැමති මාධ්‍ය කුමක්ද කියන එකට උත්තරේ විදිහට පුවත්පත් කියන එක. ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්න දෙකට බොහොම සරලව උත්තරේ ලියා ගන්න පුළුවන්. පුතේ ආයෙත් මතක් කරනවා ඔයාලට මෙන්න මේ දත්ත දෙකට සමානව මේක තමයි විශේෂම දේ. ඔයාලට මතක ඇති අපි වට ප්‍රස්ථාර අඳිද්දිත් විශාලම කෝණයක් සහිතව ලොකුම කේන්ද්‍රික ඛණ්ඩයක් ආවේ වැඩිම දත්ත ගණනක් තියෙන එකට. මම මුලදිමත් කිව්ව මතක ඇති හැම වෙලේම යම් කිසි දත්තයකට අදාළ නැත්නම් යම් කිසි දෙයකට අදාළ දත්ත ගණන අනුලෝමව සමානුපාතිකයි එයාට වෙන් වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට. වැඩිම දත්ත ගණනට වැඩිම වර්ගඵලයක්. අඩුම දත්ත ගණනට අඩුම වර්ගඵලයක් විදිහට තමයි මේ අපි මේකෙදී වැඩේ කරන් යන්නේ. හරි? ඊළඟ ප්‍රශ්නේ බලමු. මම ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක් ඉඩ තියෙන තැනක වෙනම හදන්නම්. ප්‍රශ්න අංක 3ට මම මෙතනින් උත්තරේ හදන්නම්.
ප්‍රශ්න අංක 3ට අදාළව. රූපවාහිනී මාධ්‍යයට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 162ක් නම් රූපවාහිනී මාධ්‍යයට කැමති ළමයි සංඛ්‍යාව සොයන්න. එතකොට ඔහොමම ගිහින් බලමු අපි කලින් කතා කරපු සූත්‍ර තුන දිහා. එතකොට මේකෙදි මේ සූත්‍ර තුන විතරයි කියවනේ මම කියවනේ ඔයාලට ඕන වෙන්නේ. එතකොට මෙතනදී අපෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නේ බැලුවොත් එහෙම ප්‍රශ්නේ අහලා තියෙන්නේ රූපවාහිනී මාධ්‍යයට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයක් දීලා. ඒ කියන්නේ තීටා කියන එක අපි මේ අවස්ථාවේදී දන්නවා. රූපවාහිනී මාධ්‍යයට කැමති ළමයි සංඛ්‍යාව තමයි අහන්නේ. එහෙනම් අපි මෙතනදී තෝරගන්නේ කීවෙනි සම්බන්ධයද? තුන්වෙනි සම්බන්ධය. අදාළ දත්ත ගණන තමයි අහන්නේ. අදාළ දත්ත ගණන කියන්නේ රූපවාහිනියට කැමති ළමයි ගණන අහන්නේ. කෝණයක් දීලා මුළු දත්ත ගණනක් දන්න නිසා. අපිට ඒක බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. ඒකයි මම මේ සූත්‍ර තුන මකන්න නැතුව තියාගත්තේ. එහෙනම් රෝම ඉලක්කම් 3 ප්‍රශ්නේ. බලමු අපි රෝම ඉලක්කම් 3 ප්‍රශ්නෙට උත්තරේ මෙතනින් ගොඩනගා ගන්න. අපෙන් අහන්නේ රූපවාහිනියට කැමති ළමුන් ගණන. රූපවාහිනියට රූපවාහිනියට කැමති ළමුන් ගණන. අපිට හොයන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට. කෝණය දාන්න පුළුවන් අංශක 162යි කියලා. අංශක 162යි කොච්චරකින්ද 360න් 162යි වැඩි කිරීම මුළු සිසුන් ගණන 40යි. මෙන්න මේක සුළු කරගත්තා නම් අපිට බොහොම පහසුවෙන් රූපවාහිනියට කැමති ළමුන් ගණන හොයාගන්න පුළුවන්. එතරදී පුතේ මෙන්න මේ බලන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 4ට 4 ඒවා 1යි 36ට 4 ඒවා 9යි උඩ අංශක වලට යට අංශක කැපිලා යනවා. දැන් අංශක වලින් අංශක නැති උත්තරයක් එන්නේ. ආයි බලන්න සුළු කිරීම පැහැදිලි නැත්නම් ආයි කියලා දෙනවා බලන්න. සුළු කිරීම බලන්න. හරි. 162 උඩට යටට 360 වැඩි කිරීම 40 දාගත්තා. 40 අංශක නෙමේ. මේ අංශක වලට මේ අංශක කැපිලා යනවා. ඕනනම් එකපාර කපන්නත් පුළුවන් 40ට 40 ඒවා 1යි 360ට 40 ඒවා 9යි. දැන් 162 9ෙන් බෙදන්න තියෙන්නේ. 162 9ෙන් බෙදුවා නම් හරි. 9ෙන් බෙදලා අපිට අගයක් ගන්න තියෙන්නේ. රූපවාහිනියට කැමති ළමුන් ගණන දැක්වෙන එක. එතකොට 16ට 9 ඒවා 1යි. 9 වරක් 1 9යි. ඉතුරුයි පුතේ 16 කියන්නේ තව 7ක්. 7 කියන එක නා 72 වෙනවා මේ දෙක ඉස්සරහට ආවම 72ට 9 ඒවා 8යි. එහෙනම් රූපවාහිනියට කැමති ළමුන් ගණන අපිට හොයාගන්න පුළුවන් 18ක් කියලා. රූපවාහිනියට කැමති ළමුන් ගණන 18ක් කියලා හොයාගන්න පුළුවන් වුණා. එතරදී අපි සූත්‍ර විදිහට පාවිච්චි කරේ තීටා බෙදීම 360 වැඩි කිරීම මුළු ගණන කියන සම්බන්ධය. රූපවාහිනියට කැමති ළමුන් ගණන සමානයි රූපවාහිනියට කැමති කෝණය රූපවාහිනිය දැක්වෙන කෝණය බෙදීම මුළු කෝණය 360 වැඩි කිරීම මුළු දත්ත ගණන. මේ ගණන් කීපයක් හදන් යද්දී ඔයාලට පැහැදිලි වෙයි අවශ්‍ය මොකද්ද ආදේශ කරන්න ඕන කෝණය මොකද්ද කියන එක. හරිද? ඊට පස්සේ කියනවා පුවත්පත් මාධ්‍යයට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90ක් නම් පුවත්පත් මාධ්‍යයට කැමති ළමුන් සංඛ්‍යාව සොයන්න. අර වගේම තමයි. දැන් පුවත්පත් මම එක මේෙන් හදන්නම්. පුවත්පත් වලට කැමති ළමුන් ලයන්න නම් වැරදි. මේ ලයන්න නෙමෙයි එන්න ඕනේ මෙහෙම. ළමුන් ගණන කලින් එකෙත් විතර ලයන්න මාරු වෙන්න ඕනේ පුතේ. ළමුන් ගණන. අමන්නේ සිංහල පන්තියක් නෙමෙයි. හරි. එහෙනම් මෙතනදිත් යටට දානවා 360 උඩට දානවා පුවත්පත් වලට අදාළ කෝණය 90 වැඩි කරනවා මුළු පිරිසෙන්. මුළු පිරිස 40යි. 40 අංශක නෙමෙයි. ඒතර මේ අංශක වලට මේ අංශක කැපිලා යනවා. 40ට 4 ඒවා 40ට 40 ඒවා 1යි 360ට 40 ඒවා 9යි 99න් බෙදුවහම 10යි. එහෙනම් ඔන්න අපිට ආවා පුවත්පත් මාධ්‍යයට කැමති ළමුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90 නිසා කැමති ළමයි සංඛ්‍යාව කීයද කියලා මේ හැදුවේ රෝම ඉලක්කම් 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. රෝම ඉලක්කම් 4ට උත්තරේ. මේ රෝම ඉලක්කම් 3ට උත්තරේ. හරි? ගැටලුවක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි ඊළඟට බලමු දෙවෙනි ගාන. මේකෙදි මෙහෙමයි කියන්නේ. එක්තරා දිනකදී
රෝහලක විවිධ අංශවලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගණන පිළිබඳව තොරතුරු පහත වටප්‍රස්ථාරයෙන් දැක්වේ. එදින රෝහලින් ප්‍රතිකාර ලබාගත් මුළු රෝගීන් ගණන 600කි. නම් පැමිණි මුළු ගණන දන්නවා. මෙම දිනය තුලදී වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය කුමක්ද? දැන් මේකත් බලලා තීරණය කරන්න වෙන එකක්. මේක දිහා බැලුවාමත් තේරෙනවා පුතේ වැඩිම කෝණයක් වෙන් වෙලා තියෙන්නේ බාහිර අංශයට. එහෙනම් බාහිර අංශය තමයි අපිට වැඩිම එක්කිනා විදිහට ගන්න වෙන්නේ. ඒතර මෙම දිනය තුල වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය කුමක්ද කියලා අහනවා. අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ බාහිර අංශය කියලා. හරි. ඊට පස්සේ වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 150යිලු. ඒ කියන්නේ වැඩිම ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ මේ බාහිර අංශෙනේ. බාහිර අංශයේ කෝණය අංශක 150යිලු. එම අංශයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව කොපමණද? රෝගීන් සංඛ්‍යාව අහන්නේ. රතු පාට ඇහැට අමාරුයි වගේ නම් මම වෙන පාටක් ගන්නම්. හරි. මේක බාහිර අංශය. ඒතර බාහිරාංශයට අදාළ කෝණය 150යි. එතකොට අපෙන් අහන්නේ ඒකේ පිරිස. පිරිස අපිට හොයන්න පුළුවන් රෝම ඉලක්කම් 2 ප්‍රශ්නෙට උත්තරේ මම මෙතනින් ලියන්නම්. බාහිරාංශයේ පිරිස. බාහිරාංශයේ පිරිස අපිට ගණනය කරගන්න පුළුවන් පුතේ කලින් අපි ගත්ත සූත්‍රෙම තමයි. දැන් අපි මුළු පිරිසක් දන්නවා ඒකට අදාළ කෝණයක් දන්නවනම් අදාළ කෝණය බෙදීම මුළු කෝණය වැඩි කිරීම මුළු පිරිස. මුළු පිරිස 600යි. අන්න ඕක තමයි සරලවම වැඩේ. එතකොට 150 360 කියන්නේ මේ අංශක වලට මේ අංශක ඉවත් වෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 60යි 36යි කියන්නේ 6 ගුණාකාර. 36ට 6 වරක් නැත්නම් අපිට 36න් 6න් කපන්න පුළුවන් 12න් කපන්න පුළුවන්. 12න් කපමු. මෙතන 12 සරක් 5යි. මෙතන 12 සරක් 3යි. කපපු විදිය ප්‍රශ්නයක් නම් බලන්න ආයි බලන්න. සුළු කිරීම මම වෙන පාටකින් කරන්න. බලන්න. මේ අංශක වලට මේ අංශක කැපිලා යනවා. ඊට පස්සේ මේ 360 මේ බිඳුවට මෙතන බිඳුව කැපෙනවා. 60 බිඳුව 600 බිඳුව. එතන 60යි 36යි කියන්නේ 60 කියන්නේ 12 සරක් 5යි. 36 කියන්නේ 12 සරක් 3යි. 153න් බෙදුවොත් 50යි. 50 වැඩි කිරීම 5 කියන්නේ එතනින් එනවා කෙලින්ම 250යි කියලා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් එදා දවසේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් පිරිස 250ක් කියලා. රෝම ඉලක්කම් 2ට උත්තරේ ඔන්න ඔය විදිහට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 ප්‍රශ්නයට අදාළව නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 130යිලු. නේවාසික මෙන්න මෙයා. මෙන්න මේකට අදාළව 130යි නම් වටප්‍රස්ථාරයේ නේවාසික රෝගීන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. කේන්ද්‍ර කෝණය අහන්නේ. එහෙනම් ඒක බොහොම සරලයි. ඒක වටප්‍රස්ථාර අඳින්නත් කලින් අපි ඉගෙන ගත්ත එකනේ. කේන්ද්‍ර කෝණය. ඒ අහන එක්කෙනාට අදාළ කේන්ද්‍ර කෝණය හොයන්න තියෙන්නේ. කේන්ද්‍ර කෝණය ගන්න පුතේ ප්‍රමාණාතර අනුපාතය 360න් වැඩි කරලා. මුළු ප්‍රමාණය 600යි. 600න් 130ක් තමයි නේවාසික අංශය. 600න් 130 වැඩි කිරීම 360. මේක තමයි අපි මුලින්ම ඉගෙන ගත්තේ. ඒක සුළු කරන්න තියෙන්නේ. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේකේ උඩ 130 බිඳුව කැපෙනවා. එතකොට 6ට 6ව 1යි 36ට 6ව 6යි. 6 වරක් 13 78යි. අංශක 78යි. සුළු කිරීම අවුල් වගේ නම් ආයි බලන්න වෙන පාටකින් ආයි කරන්න. හරි. මෙන්න සුළු කිරීම. මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කැපෙනවා. අංශක කැපෙන්නේ නැහැ. මොකද අවසානයේ අංශක ඉතුරු වෙන්න එපා. ඊට පස්සේ මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කැපෙනවා. ඒක වෙන පැත්තකින් කපන්නම් එහෙනම්. මෙන්න මේ බිඳුවට මෙන්න මේ බිඳුව කැපෙනවා. එතකොට 13 6න් බෙදෙන්නේ නැහැ නේ. හැබැයි 13 කැපෙනවා 30 මේ sorry 6 කැපෙනවා 36ත් එක්ක. මේ 6ට මේ 36 කැපෙනවා 6ට 6ව 1යි 36ට 6ව 6යි. 6 වරක් 13 අපිට ගන්න පුළුවන් 13 වාරයක් 6 උත්තරේ 78යි කියලා. උත්තරේ එන්නේ පුතේ අංශක වලින්. මොකද හේතුව මෙතන අංශක කැපිලා ගියේ නැහැ. උත්තරේට අංශක ඉන්නවා.
එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 78යි කියලා අපිට ගණනය කරගන්න පුළුවන් වුණා. හරිද? හරි බලන්න පුතේ. නාට්‍ය දර්ශනයක් සඳහා රුපියල් 1000 රුපියල් 500 සහ රුපියල් 200 වටිනාකමින් යුත් ටිකට් පත් මුද්‍රණය කරන ලදී. අලෙවි වූ ටිකට් ප්‍රමාණ පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. හරි. ඒතරාල බැලූ බැලමටම පේනවා වැඩිම ටිකට් ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙන්නේ පුතේ රුපියල් 200 ටිකට් පත්. රුපියල් 200 ටිකට් පත් තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙන්නේ. ඒක තීරණය කරේ කොහොමද? එක් ටිකට් පත් ප්‍රමාණය දැක්වෙන වට ප්‍රස්ථාරයක් දිහා බැලුවාම වැඩිම විශාලත්වයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයේ වෙන් වෙලා තියෙන්නේ 200 ටිකට් පත් වලට ප්‍රවේශ පත්‍ර වලට. ඒතර අඩුම ප්‍රමාණයක් 1000. ඒතර ප්‍රවේශ පත්‍ර වලින් අංශක 90ක කෝණයක් සම්පූර්ණ කෝණයෙන් අංශක 90 කෝණයක් වෙන් වෙලා තියෙන්නේ රුපියල් 500 ප්‍රවේශ පත්‍ර වලට. හරි. දැන් මේ ගාන හොඳ වැදගත් ගාන. බලමු. වැඩියෙන්ම අලෙවි වූයේ කුමන වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍රද? ඒකට බොහොම සරලයි උත්තරේ වෙන්නේ රුපියල් 200 ප්‍රවේශ පත්‍ර. රුපියල් 200 ප්‍රවේශ පත්‍ර තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙන්නේ. අලෙවි වූ රුපියල් 500 ටිකට් ගණන අලෙවි වූ මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්ද? දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි කොහොමද ඒක හදන්නේ කියලා. ඒක මම පොඩ්ඩක් විශේෂයෙන් කියලා දෙන්නම්. මෙන්න මේක අහගන්නකෝ. රෝම ඉලක්කම් 2 ප්‍රශ්නේ. දැන් ඔයාලා දන්නවද මුළු ටිකට් පත් ගණන? අලෙවි වෙච්ච මුළු ටිකට් පත් ගණන කොහෙවත් කියලා නැහැ. 200 එතකොට 500 ටිකට් පත් ගණන ගැනත් කොහෙවත් කියලා නැහැ. හැබැයි මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්ද කියලා නම් අහනවා. මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්ද කියලා නම් අහනවා. කොහෙවත් සඳහනක් කරලා නැතුව. හොඳට තේරුම් ගන්න පුතේ මේකෙදි මම මුලදිත් කිව්වා මේකෙදි ප්‍රමාණ අතර අනුපාතය කෝණ අතර අනුපාතයට එහිම් පිටින්ම සමානයි. ප්‍රමාණ අතර භාගයක් විදිහට ගත්තත් කෝණ අතර භාගයක් විදිහට ගත්තත් එකම අගේ. ඉතින් අපි දන්නවා මේ මුළු ඔක්කොම නිරූපණය කරන කෝණය අංශක 360යි. එහෙනම් මුළු ටිකට් පත් වලට දැක්වෙන කෝණය 360යි. 500 ටිකට් පත් වලට දැක්වෙන කෝණය කීයද? 90යි. ඉතින් ඒ දෙන්න අතර සරලමාකාරය තමයි සමාන වෙන්නේ ප්‍රමාණ අතර සරලමාකාරයටත්. එහෙනම් අපිට බොහොම ලේසියෙන් ඒක හොයන්න පුළුවන්. 368ට දානවා මුළු කෝණය 90ට දානවා 500 ප්‍රවේශ පත්‍ර වලට අදාළ කෝණය. එතන ඔය දෙන්න අතර අනුපාතය ගද්දි බිඳුවට බිඳුව කැපිලා ගිහිල්ලා බිඳුවට බිඳුව නෙමෙයි අතරම අංශක වලට අංශක කැපිලා ගිහිල්ලා 90යි 360යි අතර සරලම අනුපාතය අපිට ගන්න පුළුවන් භාගයක් විදියට 4න් 1යි කියලා. එහෙනම් අපිට ඕකෙන් තීරණය කරන්න පුළුවන් පුතේ කෝණ ප්‍රමාණ අතර අනුපාතය 4න් 1යි කියලා ආවා කියන්නේ මුළු ටිකට් පත් වලිනුත් 4න් 1ක්ම අලෙවි වෙලා තියෙන්නේ රුපියල් 500 ටිකට් පත් කියලා. එහෙනම් අලෙවි වූ රුපියල් 500 ටිකට් ගන්න අලෙවි වූ මුළු ටිකට් පත් සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්ද කියලා ගත්තොත් 4න් 1යි. මේක මතක තියාගන්න පුතේ ප්‍රමාණ අතර අනුපාතය ඒවට අදාළව දැක්වෙන කෝණ අතර අනුපාතයට සමානයි. මුළු ටිකට් පත් ගණන 360න් දැක්වෙද්දී 500ට අදාළ ටිකට් පත් ගණන 500 ප්‍රවේශ පත්‍ර වලට අදාළ ගණන රුපියල් අංශක 90න් දැක්වෙනවා. එහෙනම් 360යි 90යි අතර තියෙන සරල සම්බන්ධයම තමයි මුළු ප්‍රවේශ පත්‍ර ගණන සහ 500 ප්‍රවේශ පත්‍ර අතර තියෙන්නේ. එහෙනම් භාගයක් විදිහට ගත්තාම 4න් 1යි. ඔක ප්‍රතිශතයක් විදිහට ඇහුවනම් 100%න් වැඩි කරනවා. අනුපාතයක් විදිහට ගත්තා නම් 1/94 හෝ 4/1 කියලා ලියන්න තියෙනවා. ඒක අහන විදිය අනුව ගලපලා වැඩේ කරන්න තියෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙන්න රෝම ඉලක්කම් 3 ප්‍රශ්නේ. රුපියල් 1000 ප්‍රවේශ පත්‍ර 140ක් අලෙවි වී තිබුණි. 1000 ප්‍රවේශ පත්‍ර 140ක් අලෙවි වෙලාලු. එම ප්‍රවේශ පත්‍ර අලෙවි වූ ප්‍රමාණය දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 70යිලු. එහෙනම් මෙයා අංශක 70යිලු. විකුණන ලද 200 ටිකට් පත් සංඛ්‍යාව තමයි අහන්නේ. දැන් පුතේ මෙතන 90යි නම් මෙතන 70යි නම් 90යි 70යි 160යිනේ. 160යි නම් 360න් අඩු කරාම මෙතන 200ක් වෙන්න ඕනේ. එහෙනම් 200 ටිකට් පත් වලට අදාළ කෝණය 200යි. 200 ටිකට් පත් වලට අදාළ කෝණය 200යි. අංශක 200යි. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ විකුණන ලද රුපියල් 200 ටිකට් පත් සංඛ්‍යාව සොයන්න කියලා කියන්නේ. අපිට දීලා තියෙනවා රුපියල් 1000 ප්‍රවේශ පත්‍ර 140ක් අලෙවි වී තිබුණා කියලා.
එතකොට රුපියල් 10 ප්‍රවේශ පත්‍ර වලට අදාළව කෝණයක් දන්නවා. ප්‍රවේශ පත්‍ර ගණනක් දන්නවා. අපෙන් අහන්නේ මුළු ප්‍රවේශ පත්‍ර ගාන හොයලා එතනින් 200 ටිකට් පත් ගාන හොයන්න කියලා. තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙත් මම ඔයාලට කියලා දෙන්නම්. ඒක එක ක්‍රමය කියලා මම ගන්නම්කෝ. මේක එක ක්‍රමය. එක ක්‍රමය මේ රෝම ඉලක්කම් 3 ගානට අදාළව රෝම ඉලක්කම් 3 ගානට අදාළව එක ක්‍රමය. මොකද්ද? දැන් 200 ටිකට් පත් ප්‍රමාණය හොයාගත්තනේ 200යි කියලා. අංශක 200යි කියලා. 200 ටිකට් පත් දැක්වෙන කෝණය අංශක 200යි කියලා හොයාගත්තා. හොයාගත්ත විදිය පැහැදිලි නැත්නම් කාට හරි මම ආයි කියලා දෙන්නම්. ගානෙම කියනවා 140යිලු 10 ප්‍රවේශ පත්‍ර ඒක දැක්වෙන කෝණය අංශක 70යි. කොයිද කියන්නේ? මේ තියෙන්නේ. අංශක 70ක් නම්. නේ? අංශක 70ක් නම් කියලා තියෙනවා. එහෙනම් ඒක අංශක 70යි. ඒතර 140ට අදාළ කෝණය අංශක 70යි. ඒතර මෙයා කොහොමද හොයන්නේ? මෙයා හොයන්න ක්‍රමයක් නැද්ද? පුළුවන්. 360යිනේ ඔක්කොම. දෙන්නෙක්ම දන්නවනේ. දන්න දෙන්නගේ එකතු අඩු කරන්න. 70 ධන 90. 70 ධන 90 එකතු කරලා 360න් අඩු කරොත් එහෙම 70 90යි කියන්නේ 160යි. ඒතර 160න් 360න් 160ක් ගියොත් එහෙම 200යි. මොහොම එනවා. අංශක 200යි කියන්නේ. දැන් පළවෙනි ගාන හදන්න යද්දී අපි පළවෙනි ක්‍රමයට හදන්න යන්නේ අනුපාත සමානුපාත විදිහට. ඒ තමයි මෙහෙම. කෝණය සහ ප්‍රමාණය. කෝණය අනු ප්‍රමාණය. අන්න ඔය විදිහට. කෝණය 70යි. දන්නේ එක්කෙනා. ඒකට අනුරූප ප්‍රමාණය 140යි. ගානේ දීලා තිබ්බා. ඊට පස්සේ අනිත් එකේදී කෝණය 200යි. ඊට අනුරූප ප්‍රමාණය අපි දන්නේ නැහැ. 200යි කියන්නේ 200 ටිකට් පත් විකිණිච්ච ප්‍රමාණය අපි දන්නේ නැහැ. දැන් මේක අනුලෝම සමානුපාතයක් නේ. අපිට මේක ගන්න පුළුවන් 70 බෙදීම 200 සමානයි 140 බෙදීම x. එහෙම නැත්නම් අපිට තව විදිහක් පුළුවන්. එච්චර දුක් විඳින්න ඕනෙත් නෑ. අපි හොයන්න ඕන කෙනාම මුල උඩට එන විදිහට හදමු. එතනදී අපි කරන්නේ කෙලින්ම x ගන්නවා උඩට. ඒ කියන්නේ මෙහෙමයි. අපිට ලියා ගන්න පුළුවන් පුතේ මේක සමානුපාතයක් විදිහට. කොහොමද සමානුපාතය? මේ ලියලා තියෙන සම්බන්ධයෙන්ම ගන්න පුළුවන්. ලේසියෙන් මෙහෙම ගන්න. කෙලින්ම මම ගන්නවා x බෙදීම 140. මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙහා. සමානයි 200 බෙදීම 70යි. x බෙදීම 140. ඒ පැත්ත එයාගෙන් බෙදනවා මේ පැත්ත මෙයාගෙන් බෙදනවා. ඉතින් මෙතනින් සුළු කරන්න තියෙන්නේ. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 140 මෙහෙට වැඩි කරනවා. x සමානයි 20 වැඩි 140 බෙදීම 7. මේ 7ට 1යි මෙතෙන්ට 20යි 20 වරක් 20 400යි. එහෙනම් 200 ටිකට් කීයක් අලෙවි වෙලා තියෙනවද? 400ක් අලෙවි වෙලා තියෙනවා. 200 ටිකට් පත් ගණන 400ක් අලෙවි වෙලා තියෙනවා. ඔය එක ක්‍රමය. වඩාත් හොඳයි කියලා හිතනවා මම මේක බෝඩ් එකේ හැදුවා නම් දැන් මෙතන සමහරට පැත්තක පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒ ගාන බෝඩ් එකේ හදන්නම්. ගාන ඔයාලට මතක ඇතිනේ. මම මේක බෝඩ් එකේ හදන්නම් පුතේ. එක ක්‍රමය. සමානුපාතික ක්‍රමය. අංශක මේක අපි ගන්නේ කෝණය සහ ප්‍රමාණය අතර සමානුපාතික භාවය ගන්නේ කෝණය අනු ප්‍රමාණය. ගානේ කියලාම තිබ්බා 200 ටිකට් පත් නැහැ 1000 ටිකට් පත් වලට අදාළ කෝණය අංශක 70යි කියලා කිව්වා. අලෙවි වෙච්ච ටිකට් පත් ප්‍රමාණය 140යි කියලා කිව්වා. එහෙනම් අපි දන්නවා 200 ටිකට් වලට අදාළව කෝණය 200යි. අලෙවි වෙච්ච ටිකට් පත් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. අපි ආ x කියලා ගත්තා. අපිට ඒතම මේ දෙන්න අතර සමානුපාතිකයක් කියලා සලකලා ගන්න පුළුවන්. x බෙදීම 140 සමානයි 200 අංශක 200 බෙදීම 70. පළවෙනි සම්බන්ධය දෙවෙනි සම්බන්ධයෙන් බෙදුවා. ඉතින් මෙතන සුළු කරගත්තොත් මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. x සමානයි 20 වැඩි කිරීම 140 බෙදීම 7. ඒ කියන්නේ x සමානයි 400යි.
මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. ඔය එක ක්‍රමය. එතකොට කෝ දෙක ක්‍රමය. දෙක ක්‍රමය තමයි මුළු ටිකට් පත් ගණන හොයලා හොයන එක. දෙක ක්‍රමය. දෙක ක්‍රමය යටතේ අපි දන්නවා 1000 ටිකට් පත් 140යි ඒකට අදාළ කෝණය 70යි කියලා. 1000 ටිකට් පත් ගණන 140යි ඒකට අදාළ කෝණය 70යි කියලා ගන්න. අපි ඔය ඇසුරෙන් මුළු ටිකට් ගණන නැත්තම් මුළු ගණන හොයාගන්න. මුළු ගණන හොයන සූත්‍රයක් මම ඔයාලට දුන්නා. මුළු ගණන හොයන සූත්‍රය මම ඔයාලට දුන්නා. කොහොමද ගන්න කියන එක මතක ඇති. අපිට මෙතනදී මුළු ගණන හොයන්න පුළුවන් 360. මතක ඇති මුළු ගණන හොයන සූත්‍රය. අර සම්බන්ධතාවයම තමයි අපි එහෙට මෙහෙට දාලා හදාගත්තේ මුළු ගණන හොයන සූත්‍රය. ඒතර මුළු ගණන හොයන්න අපිට ලේසියෙන්ම පුළුවන් 360 බෙදීම 70 වැඩි කිරීම අදාළ ප්‍රමාණය 140යි. ඔන්න ඔය සම්බන්ධයෙන් මුළු ගණන හොයන්නත් පුළුවන්. මේකට අදාළ සූත්‍රය දැන් ඊට කලින් ඔයාලට දුන්නා. ඒතර කොහොමද එන්නේ? මුළු ටිකට් පත් ගණන කෙලින්ම මෙතන 1යි මෙතන 20යි. එතන අංශක එන්නේ නැහැ පුතේ. උඩ අංශක වලට යට අංශක කැපෙනවා. එතකොට 70යි 140 කැපුණාම 20යි නෙමෙයි 70ට 71යි 140ට 70 2යි. දෙවරක් 360 720යි. එහෙනම් අලෙවි වෙච්ච මුළු ටිකට් පත් ගන්න 720යි. ඔන්න එතනින් හොයාගත්ත අලෙවි වෙච්ච මුළු ටිකට් පත් ගණන කීයද කියලා? 720යි. දැන් ඔතනින් හොයනවා 200 ටිකට් ගණන. අලෙවි වෙච්ච මුළු ගාන දන්නවා නම් දැන් 200 ගාන හොයාගන්න පුළුවන් නේ. 200ට අදාළ කෝණය 200යි. බෙදීම 360යි. වැඩි කිරීම 720යි. 200 360ත් එක්ක කැපිලා 720ෙන් වැඩි වුණාම මෙතනිනුත් එනවා පුතේ 400යි කියලා. ඔන්න ක්‍රම දෙක. කොහොමද එන්නේ? මෙයාට 1යි 720ට 2යි දෙවරක් 200 400යි. හැබැයි උඩ අංශක වලට යට අංශක කැපිලා ගිහින්. ඒ ක්‍රමයට හොයන්නත් පුළුවන්. මුළු ගණන හොයාගෙන එතනින් හොයන්නත් පුළුවන්. මේ කරේ කහ පාටින් ලියලා තියෙන අනුලෝම සමානුපාත දැනුම පාවිච්චි කරලා එහෙම හොයපු එක. අවස්ථා දෙකම සම්පූර්ණ කරගන්න. හරි. රෝම ඉලක්කම් 4 ප්‍රශ්නය අහන්නේ ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබූ මුළු ආදායම කොපමණද කියලා. හරි. අපි ඒකත් හදලා බලමු. දැන් අපිට මෙතනින් හොයාගත්ත තොරතුරු ටිකත් ඒකට වටිනවා. දැන් අපි කලින් ගානේදී එක ක්‍රමයකට මුළු ප්‍රමාණය හොයාගත්තේ නැතත් දැන් අනිවාර්යෙන් මුළු ප්‍රමාණය හොයාගන්න ඕනේ. දැන් අපි එතනදී මුළු ප්‍රමාණය හොයාගත්තානේ. දැන් ඒ ඇසුරින් අපිට පුළුවන් හොයාගන්න රුපියල් 200 ටිකට්. රුපියල් 200 ටිකට් 400යි. රුපියල් 500 ටිකට් පත් සම්පූර්ණකින් 4න් එකයිනේ. කියන්නේ 720න් 4න් එකක්. ඒ කියන්නේ 180යි. රුපියල් 1000 ටිකට් එයාලම දීලා තිබ්බා 140යි කියන. හරි. දැන් ඉතින් අපිට මේ ප්‍රමාණ එක්ක මුළු ආදායම හොයන්න තියෙනවා. මුළු ආදායම අපිට බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. කොහොමද? රුපියල් 200 ටිකට් විකුණන්නේ. ඉතින් 200ටනේ කොහොමද? 200 ටිකට් විකුණලා තියෙනවා 400ක්. 200 ධන 400 එකතු කිරීම රුපියල් 500 ටිකට් 180ක් විකිලා තියෙනවා. 500 වැඩි කිරීම 180 ධන රුපියල් 1000 ටිකට් 140ක් විකිලා තියෙනවා. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ටික සුළු කරගත්තා නම් මෙතනින් එනවා පුතේ රුපියල් 200ව 400ක් කියන්නේ ලක්ෂ 8යි. sorry ලක්ෂ 8ක් ඉන්නේ 80000ක් කියලා එන්නේ. දෙවරක් 4 8යි 0.4යි 80000යි. මෙතනින් එනවා 18 වරක් 5 90යි 90000ක් කියලා. මෙතනින් එනවා රුපියල් 1,40,000ක් කියලා. ඔය ඔක්කොගෙම එකතුව තමයි ගන්න තියෙන්නේ. 1,40,000ට 90,000ක් එකතු කරොත් එහෙම 2,30,000යි 2,30,000ට 80,000ක් එකතු කරොත් එහෙම 3,10,000යි.
මෙන්න මෙච්චර මුදලක් උපයගෙන තියෙනවා සම්පූර්ණ ආදායම විදිහට ටිකට් පත් අලෙවි කිරීමෙන්. එකෙන් පස්සේ අපි ටියුට් එකේ ගණන් වලට එමු. මේක මම ඔයාලගේ ගෲප් එකේ දාලා තිබ්බා. එක්තරා කාර්යාලයක සේවකයන් 120ක් අතරින් තමා ප්‍රියතම රූපවාහිනී නාලිකාව පිළිබඳ තොරතුරු ලබාගත් විට එයින් සේවකයන් 50 දෙනෙකු හිරු නාලිකාවට ප්‍රිය කරන බවත් 20 දෙනෙකු සිරස නාලිකාවටත් 15 දෙනෙකු දෙරණ නාලිකාවටත් ඉතිරි පිරිස ස්වර්ණවාහිනී නැරඹීමට ප්‍රිය කරන බව හෙළි විය. මෙම තොරතුරු වටප්‍රස්ථාරයක දක්වන්නේ. ඇත්තට මෙතනදී කේන්ද්‍රික ඛණ්ඩ ගණනය කරගන්න ඕනේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩ වලට අදාළව කෝණය නිරූපණය කරලා අපි වටප්‍රස්ථාරයක් ඇඳ ගන්න ඕනේ. මම මේකෙදි පුතේ කෙටියෙන් බොහොම සරලව කෝණය ගණනය කරන එක පොඩ්ඩක් කියන්නම්. මෙතනම කෝණය ගණනය කරගෙන පෙන්නන්නම්. ඒතර ඔයාලට පොඩ්ඩක් වටප්‍රස්ථාරය අඳින කොටස විතරයි අදාළ වෙන්නේ එතකොට. හරි. මේකෙදී අපි මුලින්ම මේ එක් දත්ත වලට අදාළව කෝණය ගණනය කරගන්න ඕනේ. ඔක්කොම පිරිස 120යි කියලා අපි හොයාගත්තා. මුළු පිරිස සේවකයන් 120ක් අතරින් තමයි මේ කතන්දරය වෙලා තියෙන්නේ. සේවකයෝ 120ක් අතරින් තමයි මේ දේ වෙලා තියෙන්නේ. එතකොට අපිට හොයන්න තියෙන පුතේ මේ එක් කෝණේ නාලිකාවට අදාළ කෝණයනේ. තොරතුරු ලබා ගත්තට එයින් 50ක් හිරු නාලිකාවට 20ක් සිරස නාලිකාවට, ඒ කියන්නේ ඔක්කොම එතන 70යි. තව 15ක් ආවොත් එහෙම 85යි. ඒතර 85ක්ම හරි. ඉතින් ඉතුරු වෙන ගාන තමයි අපි හොයාගන්න ඕනේ. ඒක ස්වර්ණවාහිනී නැරඹීමට ප්‍රිය කරන. ඒ පිරිස ස්වර්ණවාහිනී නැරඹීමට. ඒතර 50යි 20යි 70යි 70යි 15යි 85යි ඉතුරු ප්‍රමාණය තමයි ස්වර්ණවාහිනී නැරඹීමට අවශ්‍ය. ඒ කියන්නේ ස්වර්ණවාහිනී නැරඹීමට ප්‍රිය කරන පිරිස විදිහට අපිට ගන්න තියෙන්නේ. එතකොට අපිට ලේසියෙන්ම ස්වර්ණවාහිනී නැරඹීමට අදාළව පිරිස හොයාගන්න පුළුවන්. අපි අඩු කරලා 120න් අඩු කරන්න ඕනේ 50ක්, ඒ වගේම 20ක්, ඒ වගේම 15ක්. එතකොට අපිට 35යි කියලා ස්වර්ණවාහිනී නැරඹීමට ප්‍රිය කරන පිරිස හොයාගන්න පුළුවන්. ඒක 35යි. මතක තියාගන්න. ඉතුරු ටික අයින් වුණාම ඉතුරු වෙන කෙනානේ හොයන්න තියෙන්නේ. හරි. මම දැන් මෙතන පොඩියට කෙටියෙන් වැඩේ පෙන්නන්නම්. මුලින්ම අපි හොයමු හිරු නාලිකාවට. හිරු වලට අදාළ කෝණය හොයන්න යන්නේ. හිරු වලට අදාළ කෝණය හොයද්දී යටට 360යි. අනේ මෙතන හිරු නාලිකාවට අදාළ කෝණය හොයද්දී යටට මුළු පිරිස දාන්නේ 120යි. හිරු නාලිකාවට අදාළ පිරිස 50යි. වැඩි කිරීම 360යි. එතකොට මෙහෙම බොහොම ලේසියෙන් 360ට 120 කපලා දාන්න පුළුවන්. 320ට 1යි. 120ට 1යි sorry 360ට 3යි. ඒ කියන්නේ කෝණය එනවා පුතේ අංශක 150ක් කියලා. ඔන්න ඔය විදිහට අංශක 150ක් කියලා හිරු වලට අදාළ කෝණි ගන්න පුළුවන්. ඊට පස්සේ කවුද ඉන්නේ? 20ක් සිරස නාලිකාවට. එහෙනම් සිරස කට්ටිය හොයන්න ඕනේ. සිරස නාලිකාවට අදාළ පිරිස හොයන්න ඕනේ. සිරස නාලිකාව දැක්වෙන කෝණය හොයාගන්න ඕනේ. ඒකෙදි යටට 120යි මුළු පිරිස. සිරසට කැමති පිරිස 20යි. වැඩි කිරීම 360. ඒ කියන්නේ එතනදිත් කලින් වගේම සුළු වෙලා එනවා පුතේ 3 වරක් 20 60යි කියලා. මොකද කලින් විදිහටමනේ කැපෙන්නේ. මෙතෙන්ට 1යි, මෙතෙන්ට 3යි. 3 වරක් 20 60යි. සිරසට අදාළ කෝණෙත් හොයාගත්තා. දැන් ඊළඟට හොයන්න තියෙන්නේ දෙරණට. දෙරණට 15ක් ඉන්නවා. දෙරණ දැක්වෙන කෝණේ 15ක් ඉන්නවා. එතකොට 120 යටට උඩට 15 වැඩි කිරීම 360 කියන්නේ අපිට එතනින් හොයාගන්න පුළුවන් 45ක් කියලා කෝණේ. අන්තිමට ස්වර්ණවාහිනිය. ඒකෙදි අපිට හොයන්න පුළුවන් යටට 120යි උඩට 35යි වැඩි කිරීම 360 අංශක වලින් 105ක් කියලා කෝණේ හොයාගන්න පුළුවන්. හරි. දැන් ඔය ප්‍රමාණ ටික අන්තර්ගත කරලා මොකද කරන්න තියෙන්නේ? ඇඳ ගන්න තමයි ඉතින් තියෙන්නේ. ඔය ප්‍රමාණ ටික හරියට අන්තර්ගත කරලා වැඩේ කරගන්න තියෙන්නේ. ඒකත් මම මෙන්න මෙහෙම මේ හරියෙන් ඇඳලා පෙන්නන්නම් ඉඩ තියෙන විදිහට.
ටිකක් අඩුයි තියෙන විදිහට මම මෙතනින් අඳින්නම්. හරි. දැන් මේකේ තමයි ඔය කෝණ ටික ලකුණු කරන්න තියෙන්නේ. අපි කේන්ද්‍රය මෙන්න මේ වගේ තැනක් කියලා හිතමු. එතකොට ලොකුම කෝණය 150යි. ඊට පස්සේ 60යි අංශක 45යි අවසානයේදී 105ක් කියලා ආවා. හරි. එතකොට අපිට ওই කෝණවල දල වශයෙන් ප්‍රමාණ දැක්වෙන අගයක් එක්ක ඇඳනම් හරි. දැන් 150 සාමාන්‍යයෙන් අපිට ඇඳ ගන්න පුළුවන් ලේසියෙම නැත්නම් මෙන්න මෙහෙම අපි මේක කඩිරකින් වෙන් කරගත්තොත් අන්න 180 180 දෙකක් බෙදෙනවා කියලා දැනගන්න පුළුවන්. 180 ඒවා දෙකක් බෙදෙනවා. 150යි 60යි අපි එකතු කරලා බැලුවොත් එතනින් 210ක් එනවා. ඔයද අපිට 150 මෙන්න මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔතන 150යි කියලා. මෙන්න 150 කෝණේ. ඊට පස්සේ අපිට ඒකත් එක්ක ගන්න පුළුවන් මේ චොට්ට අපිට 45යි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික 45යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙයා 60යි කියලා වෙන් කරගත්තාම මෙයාව ගන්න පුළුවන් 105 කියලා. එතකොට අපිට මේක ස්වර්ණවාහිනී මේක හිරු යට තමයි වැඩිම ප්‍රමාණය. එතකොට මේක සිරස අන්තිමට දෙරණ අඩුම පිරිසක් බලලා තියෙන දෙරණ කෝණ එක ගත්තත් ওই විදිහට තමයි එන්නේ. හරිද? ඒක ඔයාලා ලස්සනට පිළිවෙලට ඇඳ ගන්න මම අවශ්‍යම කරුණු ටික තමයි ওই විදිහට ඇඳේ. ඔහොම නැතුව ඕක උඩ ලියන්න නැතුව පුළුවන් පුතේ ඕනනම් ඔයාලට ප්‍රමාණ ලකුණු කරන්න නැතුව කියන්නේ නම නොලිය අර මොකක් හරි හැඩයකින් ලකුණු කරන්න. දැන් හිතන්නකෝ ඔයාලා ස්වර්ණ වාහිනිය මොන හරි පාටකින් පාට කරනවා කියලා. ස්වර්ණ වාහිනිය වල දක්වනවා මෙන්න මේ විදිහට. ස්වර්ණ වාහිනියට අදාළ කෝණය ඔයාලා දක්වන්නේ මෙන්න මේ විදිහට. මොකක් හරි පාටකින් හෝ මොකක් හරි වෙනම සංකේතකින් කියලා හිතන්නකෝ. නොහොම ස්වර්ණ වාහිනිය දැක්කේ. හරි. ඊළඟට ඔයාලා දක්වනවා මෙයාව. ඊට පස්සේ එහෙම කරලා මේ දක්වන ඒවට අදාළව පැත්තකින් ඒකේ පොඩි කොටසක් අරන් ඒ කවුද කියන එක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා හිරු හරිනේ. හිරුව තමයි වැඩිපුරම දැක්ුවේ. ඊට පස්සේ දෙරණ චූටිම එක්කෙනා අඩුම කෝණේ දෙරණ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉතුරු එක්කෙනා ඔහොම ඉතුරු කරත් කමක් නැහැ. නැත්නම් ඔයාලා කැමති නම් පාටක් දාන්න. මෙන්න මෙහෙම මේ ටික ලකුණු කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් පුතේ පැත්තකින් මෙහෙම චූටි කොටු ඇතුලේ මේ කවුද කියන එක සටහන් කරන්න. මේ කොටුවෙන් කවුද දැක්වෙන්නේ? මේ පාටින් කවුද? මේ පාටින් කවුද කියන එක මෙහෙම පොඩි කොටුවක් ඇඳලා ඒ කොටුවෙන් අදාළ පාට නිර්ණායකයේ විදිහට දාලා ඒකට අදාළව දක්වන්න තියෙනවා. මේව දාලා මේ කවුද ඉස්සරහින් ලියනවා ස්වර්ණවාහිනී කවුද ස්වර්ණවාහිනී මේ විදිහට එහෙම කරන්නත් පුළුවන්. හරි? ඒක ඔයාලා ගැලපෙන විදිහට කරන්න. මම මෙතනම කෙටියෙන් වැඩේ කරලා දෙන්න තමයි පැහැදිලි කරේ. මොකද මේක නෙමේ අපේ වැදගත්ම දේ. මේ සරල මට්ටමේ ගණන්. ටිකක් යම් කිසි මට්ටමකට ගිය ගණන් ටිකක් තියෙනවා ඉස්සරහට කතා කරන්න. ඒ ටික තමයි හරියට හදාගන්න උවමනාව තියෙන්නේ. හරිනේ මේක ප්‍රශ්නයක් නෑනේ. කෝණ ටික ලකුණු කරගත්තා නම් මේක ඉක්මනට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟ එකටත් යමු. ඒකත් ඒ වගේමයි. එක්තරා සුපිරි වෙළඳසැලක රථගාලයේදී එක්තරා දිනයක පුරාවට පැමිණි මුළු වාහන ගණන 720කි, මෝටර රථ ගණන මුළු ප්‍රමාණයෙන් 3/1කි, යතුරු පැදි ගණන 160කි, වෑන් රථ ගණන 180කි, ඉතිරි වාහන වූයේ ත්‍රිරෝද රථ වේ. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයකින් දක්වන්නේ. මේකෙදිත් මූලිකම දේ තමයි පුතේ කෝණය හොයාගන්න එක. ඉතින් කෝණ හොයාගද්දී අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් මේ 3/1 කියන එක. මෝටර රථ ගණන මුළු ප්‍රමාණයෙන් 3/1කි. ඉතින් මුළු ප්‍රමාණයෙන් 3/1 කිව්වම මුළු ප්‍රමාණය කියන එක පුතේ මොකක් වුණත් මුළු වාහන ගණනෙන් උනත් 3/1යි මුළු කෝණෙනුත් 3/1යි. එහෙනම් ඒක ලේසි. එහෙනම් මුළු කෝණෙනුත් 3/1යි නම් අපිට මෝටර රථ ගණනට ටක් ගාලා හොයාගන්න පුළුවන්. මෝටර රථවල කෝණය. ඒක ටක් ගාලා හොයන්න පුළුවන්. කොහොමද? මුළු ප්‍රමාණයෙන් 3/1යිනේ. ඉතින් 360 නොත් 3/1යි. 360 වැඩි කිරීම 3/1.
බොහොම ලේසියෙන් අපිට එතනදී අංශක 120යි කියලා හොයාගන්න පුළුවන්. අනිත් ඒවට ප්‍රමාණ සලකලා හදන්න තියෙන්නේ. අනිත් ඒවා කවුද තව දන්නේ? යතුරු පැදි. යතුරු පැදි ටික අපිට හොයන්න පුළුවන්. මුළු ප්‍රමාණය 720යි 720ක් අතරින් 160ක් යතුරු පැදි. ඉතින් 360න් වැඩි කරන්න තියෙන්නේ. 360ට 1යි 720ට 2යි කියන්නේ පුතේ 160 දෙකෙන් බෙදුවහම කෝණය 80යි. මේ යතුරු පැදි වලට අදාළ කෝණය අංශක 80යි. ඊට පස්සේ වෑන් රථ තිබිලා තියෙනවා 180ක්. කියන්නේ 180 බෙදීම 720 වැඩි කිරීම 360. එතනින් අපිට හොයාගන්න පුළුවන් 360ට 1යි 720ට 2යි 180 දෙකෙන් බෙදුවොත් එතනින් එනවා අංශක 90යි කියලා. ඊට පස්සේ පුතේ ත්‍රිරෝධ රථ වෙන වෙනම හෙව්වේ නැතත් කෝණ සලකලා වුණත් අපිට හොයන්න පුළුවන්. කොහොමද කෝණ සලකලා හොයන්නේ? දැන් 120යි 80යි 90යි කියන තුන් දෙනා හැරුණාම තව එන්න ඕනේ ත්‍රිරෝධ රථ වලට අදාළ කෝණෙනේ. ඔය තුන් දෙනාගේ එකතුව ගන්න. 120යි 80යි එතනම 200යි. 200යි 90යි 290යි. 290යි කියන්නේ 360න් 290ක් ගියොත් එහෙම. 360න් 290ක් ගියොත් තව ඉතුරුයි 70ක්. එහෙනම් ත්‍රිරෝධ රථ දක්වන කෝණය අංශක 70ක්. මොකද හේතුව 360යි මුළු කෝණය. ඒකෙන් 290ක් අඩු කරොත් ඉතුරු වෙන්නේ අංශක 70යි. එහෙනම් ඒකටත් අර විදිහටම කෝණ ලකුණු කරලා කෝණ ඇඳගෙන වට ප්‍රස්ථාරය දක්වන්න තියෙන පුතේ. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඊළඟ එක චුට්ටක් වෙනස්නේ. ඒක මම කියලා දෙන්නම්. ඊළඟ ගාන චුට්ටක් වෙනස් නිසා මම ඒක කියලා දෙන්නම්. මේකේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් සටහනක් දාගන්න. එක්තරා ගම්මානයක සිංහල පවුල් 400ක් ජීවත් වන අතර දෙමළ මුස්ලිම් සහ වෙනත් ජාතීන්ගේ පවුල් ගණන අතර අනුපාතය 5:3:2 වේ. නම් ගමෙහි වෙසෙන මුළු පවුල් ගණන 600ක් නම් දෙමළ මුස්ලිම් සහ වෙනත් පවුල් ගණන සොයා එම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න. යම් කිසි වෙනස් මට්ටමේ ගාණක් පුතේ. බලන්න මොකද්ද කියන්නේ කියලා. මුළු පවුල් ඔක්කොගෙම සිංහල පවුල් ඉන්නවලු 400ක්. ගමක පවුල් වලින් සිංහල පවුල් 400ක් ඉන්නවා. ඒතකොට ගමේ ඔක්කොම පවුල් ಜಾති 4ක් ඉන්නවා. ඔව්. සිංහල පවුල් සහ මුස්ලිම් දෙමළ වෙනත් පවුල්. වෙනත් මොන හරි ಜಾතික නිරූපණය කරන අය වෙන්නේ නැති. ඉතින් මුළු පවුල් 400ක් නම් දෙමළ මුස්ලිම් සහ වෙනත් පවුල් ගණන සොයා එම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න. එහෙනම් මුලින්ම පුතේ මේ සිංහල පවුල් 400 අයින් වුණාම ඉතිරි කවුද කියලා බලමු. සිංහල හැර ඉතිරිය අපිට පුළුවන් මේක ටිකක් ඉඩ කඩ ඇතුව හදන්න ඕන නිසා මම අනිත් වයිට් බෝඩ් එකට මාරු වෙන්නම්. හරි. පුතේ මම ආයෙ ගාන කියලා දෙන්නම් මෙතනදී. සිංහල පවුල් 400 ඇරුණාම සිංහල හැර ඉතිරි පවුල් ගාන අපිට හොයාගන්න පුළුවන්. සිංහල පවුල් හැර ඉතුරු කට්ටිය වෙනවා පුතේ 600යි මුළු පවුල් ගණන 600න් 400ක්ම සිංහල පවුල්නේ. ඒ 400 අයින් කරාම 200යි. ඔය 200 තමයි අනිත් ඒවට බෙදෙන්නේ. ඒව අතර අනුපාතය 5:3:2යි. 5:3:2යි. මේ 5:3:2 බෙදෙන්නේ දෙමළ මුස්ලිම් වෙනත්. දෙමළ මුස්ලිම් වෙනත්. එහෙනම් අපි මුලින්ම අනුපාත සම්බන්ධ ගානකදී එක් ප්‍රමාණ හොයාගන්නේ අනුපාත භාගයක් විදිහට අරගෙන. මුළු ප්‍රමාණයෙන් භාගයක් විදිහට අරගෙන. එතකොට පුතේ මතක තියාගන්න මේ සෙට් එකට අදාළ මුළු ප්‍රමාණය වෙන්නේ 200යි. මොකද මෙතන සිංහල පවුල් කියන්නේ කතාවක් නෑනේ. සිංහල පවුල් හැර ඉතුරු කට්ටිය අතර අනුපාතනේ ওই විදිහට දීලා තියෙන්නේ. සිංහල පවුල් හැර ඉතුරු කට්ටිය අතර අනුපාතය තමයි 5:3:2 කියලා දීලා තියෙන්නේ. ඒක තමයි 200ට සමාන. ඒ ඔක්කොම තමයි 200. එහෙනම් ඒ 200ත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. අපි හොයමු දෙමළ පවුල් ගණන. දෙමළ පවුල් ගණන අපිට හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? දැන් අපිට සිද්ධ වෙනවා පුතේ අනුපාතයේ භාගයක් විදිහට ගන්න. භාගයක් විදිහට ගද්දි හරයට දාන්නේ මුළු අනුපාත කොටස් වල එකතුව. 5යි 3යි 8යි 8යි 2යි 10යි. 10න් 5යි. කොච්චරකින්ද? 200කින්. එහෙනම් 200කින් 10න් 5ක් කියන්නේ එතනම 100ක්ම එනවා. මුස්ලිම් හොයමු. මුස්ලිම් පවුල්.
යටට දාන්නේ 10ම තමයි. උඩට දාන්නේ 3 වැඩි කිරීම 200. ඒ කියන්නේ පුතේ 10යි 200යි කැපුණොත් එහෙම 20යි 20 වරක් 3 60යි. එහෙනම් ඊළඟට ගන්න තියෙන්නේ මොන පවුල්ද? වෙනත් පවුල්. වෙනත් පවුල් ගන්න අපිට හොයන්න පුළුවන් 10න් 2 වැඩි කිරීම 200. දෙසිය 10න් කැපුණාම 20යි 20 වරක් 2 40යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. හරි මතක තියාගන්න පුතේ ගාන මම ආයි චුට්ටක් මුලින් ඉඳන් කියන්නම්. ගාන ආයි මුලින් ඉඳන් කියන්නම් ඔයාලට තේරුනේ නැත්නම් හොඳට අහගන්න. පැහැදිලිව හරියට තේරුම් ගන්න. මෙන්න මෙච්චරයි ගාන කියන්නේ. මේ ගමේ හොඳට අහගන්න. මේ එක්කෙනෙක් දෙන්නේ අහලා තිබ්බා ආයි කියලා දෙන්න පුළුවන්ද කියලා. ඒකයි මේ කියලා දෙන්නේ. මේ ගමේ ඔක්කොම පවුල් මුළු පවුල් ගාන 600ක් ඉන්නවා. මුළු පවුල් 600ක් ඉන්නවා. 600ක් ඉන්නවා. ඒ 600ේ මෙන්න මෙහෙමයි සංයුතිය සකස් වෙලා තියෙන්නේ. මේ 600 ඇතුලේ සංයුතිය සකස් වෙලා තියෙන්නේ මෙහෙම. සිංහල කෙලින්ම සිංහල පවුල් 400ක්. අනිත් අය දෙමළ මුස්ලිම් සහ වෙනත්. හැබැයි එයාලගේ ප්‍රමාණ දීලා නැහැ. සිංහල පවුල් හැර දෙමළ මුස්ලිම් වෙනත් පවුල් තුන්ගොල්ලෝ ගත්තහම එයාලව සකස් වෙලා තියෙන්නේ 5ට 3ට 2 අනුපාතයට. එතකොට 5ට 3ට 2 අනුපාතයට සකස් වුණේ කවුද? දෙමළ මුස්ලිම් වෙනත් කියන අය. එතකොට ඒ ගොඩේ සිංහල අය ගැන සඳහනක්වත් නැහැ. එහෙනම් මුළු පවුල් 600න් මුලින්ම සිංහල පවුල් 400 අයින් කරොත් එහෙම ඉතුරු වෙන පවුල් 200 තමයි 5:3:2 අනුපාතයට සකස් වෙලා තියෙන්නේ. 5ට 3ට 2 අනුපාතයට සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒකයි අපි සිංහල පවුල් හැර ඉතුරු ටික හොයාගත්තේ. සිංහල පවුල් හැර ඉතිරිය. සිංහල හැර ඉතිරිය. සිංහල හැර ඉතිරි පවුල්. ඒ කවුද සිංහල හැර ඉතිරි පවුල් කියන්නේ? ඒගොල්ලෝ තමයි දෙමළ මුස්ලිම් වෙනත්. එතකොට මේ 600යි ඔක්කොම 600න් 400ක්ම අයින් වෙනවා. ඒගොල්ලෝ සිංහල නිසා 600න් 400ක්ම අයින් වුණාම 200ක් ඉතුරු වෙනවා. එතකොට පුතේ මේ 200 තමයි දෙමළ මුස්ලිම් වෙනත් කියන පවුල් ටික වෙන්නේ. මේ 200 දෙනා තමයි දෙමළ මුස්ලිම් සහ වෙනත් පවුල් විදියට සකස් වෙලා තියෙන්නේ. එතකොට අපිට මේක භාගයක් විදියට අරගෙන එක් එක් ප්‍රමාණ හොයාගත්තා නම් හරි. මතක ඇති අනුපාත භාගයක් විදියට ගද්දී අනුපාත කොටස් වල එකතුව යටට හරයට අදාළ අනුපාත කොටස උඩට. එහෙනම් දෙමළ පවුල් ගණන අපිට හොයන්න පුළුවන්. අනුපාතයේ භාගයක් විදියට ලියාගත්තොත් එහෙම 5යි 3යි 8යි 8යි 2යි 10යි. 10න් 5යි. දෙමළ පවුල් මුළු ප්‍රමාණයෙන් 10න් 5යි. 10න් 5 භාගයක් විදියට මුළු ප්‍රමාණයෙන් වැඩි කරනවා. මුළු පවුල් ගාන 200යිනේ. දෙමළ මුස්ලිම් වෙනත් කියන කට්ටියට වෙන් වෙලා තියෙන පවුල් ගාන 200යි. ඒකෙන් වැඩි කරාම සුළු වෙනවා පුතේ 10යි 200යි කැපුණාම 20යි කියලා එනවා. බලන්න 10ට 1යි. මෙතෙන්ට බිඳුව කැපුණාම 20යි. 20 වරක් 5 100යි කියලා එනවා. එහෙනම් මේ සම්පූර්ණ පවුල් 600 අතරින් 100ක්ම දෙමළ පවුල්. ඊට පස්සේ අපි බලමු මුස්ලිම් ගාන කොච්චරද කියලා. මුස්ලිම් පවුල් ගණන. මුස්ලිම් පවුල් ගණන හොයන්න පුළුවන් 10න් 3 වැඩි කිරීම 200. 200යි 10යි කැපෙනවනේ 20යි කියලා 20 වරක් 3 60යි. ඊට පස්සේ වෙනත් මොනවා හරි වෙනත් පවුල් ගණන හොයන්න පුළුවන් යටට 10 උඩට 2 වැඩි කිරීම 200. ඒ කියන්නේ 40යි. වෙනත් පවුල් 40යි. දැන් ওই ප්‍රමාණ වලට ගැලපෙන්න කෝණෙත් හොයාගන්න වෙනවා පුතේ. ওই ප්‍රමාණ වලට ගැලපෙන්න කෝණෙත් හොයාගන්න වෙනවා. කෝණෙත් මම එතනම ඉඩ තියෙන විදිහට කරන්නම්. මෙතන කෝණය අපි හොයාගමු. කෝණය හොයාගත්තොත් එහෙම සිංහල පවුල් වලට අදාළව කෝණය ගණනය කරගත්තොත් ඔක්කොමලා 600යි. එතනින් 400ක්ම සිංහල පවුල්. ඉතින් 360න් වැඩි කරොත් එහෙම කෝණය හොයාගන්න පුළුවන්. බලන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවට මෙතන එක බිඳුවක් කැපුවා හැකි 6ට 1යි
36ට 6යි. 6 වරක් 4 24යි 240යි. අංශක 240ක් වෙන් වෙනවා සිංහල පවුල් වලට. සිංහල පවුල් දැක්වෙන කෝණය. සිංහල පවුල් වලට අදාළ කෝණය. එහෙනම් දැන් මෙතන එහා පැත්තෙන් අපි මේකෙන්ම මේකේ කෝණයත් හොයාගමු. මෙයා ගාවින්ම කෝණයත් හොයමු. එක්කෙනාට අදාළ කෝණය. මොකද්ද මුළු ගාන 600යි. 600න් 100යි. වැඩි කිරීම 360යි. ඒ කියන්නේ කීයද? මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණොත් 600 360ට 6ෙන් බෙදුවා 366ෙන් බෙදන්න තියෙන්නේ 100ට 100 බිංදු දෙකට බිංදු දෙක කැපුණා 36 අංශක 60ක් කියලා එනවා. එතකොට දෙමළ පවුල් දැක්වෙන කෝණය අංශක 60යි. එතකොට මුස්ලිම් පවුල් වලට අදාළ කෝණය හොයාගත්තොත් එහෙම මෙතනින්ම කොහොමම මුස්ලිම් වලට අදාළ කෝණය හොයාගත්තොත් එහෙම යටට 600යි උඩට 60යි වැඩි කිරීම 360යි. එතකොට පුතේ මේ බිංදු දෙකට මෙතන බිංදුවකුයි මේ 6 බිංදුවකුයි කැපිලා මේ 6ට මේ 6 කැපුණොත් එහෙම කෝණය ඉතුරු වෙනවා අංශක 36ක් කියලා. ඊට පස්සේ වෙනත් පවුල් වලට අදාළ කෝණය හොයාගත්තොත් එහෙම වෙනත් පවුල් දැක්වෙන කෝණය හොයාගත්තොත් එහෙම එයා 40යි පිරිස 40යි යටට 360යි වැඩි කිරීම යටට 360යි නෙමෙයි යටට 600යි 600යි වැඩි කිරීම 360යි කියන්නේ බලන්න මේ බිංදුවට මේ බිංදුව මේ බිංදුවට මේ බිංදුව 6ට 1යි 36ට 6යි 6 වරක් 4 24යි අංශක 24යි. අන්න ඔය ප්‍රමාණ සලකලා දැන් අපිට තියෙන්නේ වට ප්‍රස්ථාරය අඳින්න අංශක 240ක්ම එහෙම් පිටින්ම වෙන් වෙනවා සිංහල පවුල් වලට. අංශක 240ක්ම සෑහෙන ලොකු ප්‍රමාණයක් අංශක 240ක්ම වෙන් වෙනවා සිංහල පවුල් වලට. අංශක 240ක්ම වෙන් වෙනවා. හරිද බලන්න ඒක කොහොමද වෙන්නේ කියලා. මම මෙතනින් පොඩියට අඳින්නම් ඒ තොරතුරු ටිකට අදාළව වට ප්‍රස්ථාරේ. හරි අංශක කෙලින්ම 240ක්ම වෙන් වෙනවා පුතේ. 240ක් කියන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්. 240ක් 360න් අයින් වුණාම 120යි තව ඉතුරු වෙන්නේ. අපි මේ ප්‍රමාණය කියලා හිතමු. අයින් කරපු ප්‍රමාණය කෙලින්ම මේ අයින් කරපු ප්‍රමාණය සිංහල පවුල් වලට අයින් කරපු ප්‍රමාණය අංශක 240 තමයි මේ තියෙන්නේ. 3න් 2ක් සම්පූර්ණ ප්‍රමාණයෙන් 3න් 2ක්. හරි? සම්පූර්ණ ප්‍රමාණයෙන් 3න් 2ක්. ඒ විදිහට අයින් කරලා කියලා හිතමු. මම ආයි පාට කරන්නම් ඒක. හරි මෙහෙම ගමුකෝ. මේ තියෙන්නේ මේ ටික. සම්පූර්ණ ප්‍රමාණයෙන් 3න් 2ක්ම අපි මේ කහ පාටින් පාට කරලා තියෙන්නේ සිංහල ප්‍රමාණ පිරිස. එතන මේකේ ඉතුරු එකනොත් අංශක 60ක් අයින් කරගන්න ඕනේ දෙමළ අයට. අංශක 60ක්. ඉතුරු වෙලා තියෙන පොතේ 120යි මතක තියාගන්න. එහෙනම් ඒකෙන් හරියටක් තමයි මේ තියෙන්නේ. ඉතුරු හරියට ඒක වෙන් වෙන්න ඕනේ. තව කෑලි දෙකකට ඒකෙත් 36යි 24යි විදිහට. මෙන්න මේ වගේ තමයි ඒක වෙන් වෙන්න ඕනේ. ඒතර වැඩි එක්කෙනා 36ට යන්න ඕනේ. අඩු එක්කෙනා 24ට එන්න ඕනේ. මේක අංශක 60යි. අපි මෙයා 24යි කියලා ගමු. මෙයා 36යි කියලා ගමු. මෙතන එතකොට අංශක 240යි. ඔයාලා අදාළ විදිහට ඒ කෝණයෙන් දැක්වෙන එක නම් කිරීමක් කරගන්න.